සුබ දවසක්. අපි අද කතා කරන්නේ IP ඇඩ්‍රස් සම්බන්ධව. IP ඇඩ්‍රස් සම්බන්ධ කරනකොට අපි අද කතා කරන මුලින්ම මොකක්ද IP ඇඩ්‍රස් එකක් කියන්නේ? සහ මොනවද IP ඇඩ්‍රස් ක්ලාසස්? කොහොමද අපි IP ඇඩ්‍රස් එකක් දැක්කම යාගේ ක්ලාස් එක අඳුනගන්නේ? ඒ වගේම මොකක්ද සබ්නෙට් මාස්ක් එකක් කියලා කියන්නේ? කොහොමද සබ්නෙට් කරන්නේ? සහ මොනවද IP ඇඩ්‍රස් ආශ්‍රිත ගැටලු? හරි, මේ සම්බන්ධව කතා කරන්න කලින් ඔයාලට පේනවා වගේ මේ වීඩියෝ එකේ පේන වෙන මේ ටියුටෝරියල් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ? ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ මම අදාළ ටියුටෝරියල් එකේ ලින්ක් එක දාලා තියෙනවා. හොඳයි, එහෙනම් අපිට පුළුවන් ටියුටෝරියල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉදිරියට අපේ වැඩ ටික කරගෙන යන්න. සාමාන්‍යයෙන් අපි කාට හරි ලියුමක් යවනකොට අපි ලිපිය යොමු කරන්නේ අදාළ පුද්ගලයාගේ ලිපිනයට. එතකොට මේ ලිපිනයෙන් තමයි පුද්ගලයා ඉන්න ස්ථානය අඳුනගන්නේ. එකම ලිපිනය ස්ථාන දෙකක පවතින්නේ නැහැ. මේ වගේම පරිගණක ජාලයක් තුලදී අපිට පරිගණක අතර දත්ත හොමාරු කරන්න ඒ පරිගණකය අනන්‍යව අඳුන ගන්න වෙනවා. එහෙනම් පරිගණක ජාලයකදී පරිගණකයක් අනන්‍යව අඳුනා ගන්න භාවිතා කරන IP ලිපිනය. පුද්ගලයෙකුගේ ලිපිනයක් දැක්කම එයා ඉන්න ස්ථානය පිළිබඳ අපිට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. වගේම IP ලිපිනයක් දැක්කමත් අපිට සබ්නෙට් මාස්ක් එකක් උපයෝග කරගෙන මෙහා ඇති ජාලය අඳුන ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉන්ටර්නෙට් ප්‍රෝටෝකෝල් කියන එක තමයි අපි IP කියලා හඳුන්වන්නේ. අපි ප්‍රෝටෝකෝල් එකක් කියන අන්තර්ජාලයේදී භාවිතා කරන නීති සමූහයකට. IP යටතේ අපි කොටස් දෙකක් කතා කරනවා, version 4 සහ version 6. IP ලිපිනයක් කොටස් 4කින් සමන්විත වෙනවා. මේවා එකිනෙකට වෙන් වෙන්නේ ඩොට් එකක් භාවිතා කරලා. ඒ වගේම අපිට මේක කොටසක් ඩෙසිමල් නම්බර් එකක් විදිහට ලියන්න පුළුවන්. අපි කියනවා මේ එක කොටසක් 0.255 කියන පරාසයේ පවතින්න ඕනේ කියලා. ඒ වගේම අපිට පුළුවන් IPv4 ඇඩ්‍රස් එකක් ඩෙසිමල් ෆෝමැට් එකෙන් ලියන්න. මෙහෙම ලියනකොට අපි භාවිතා කරනවා බිට් 8ක්. මේ වගේ IP ඇඩ්‍රස් එකක් බලන්න අපිට පුළුවන් මේ IP ඇඩ්‍රස් එකේ වළංගුතාවය පරීක්ෂා කරන්න. අපි කියනවා මේ IP ඇඩ්‍රස් එකේ සියලුම කොටස් 0.255 කියන රේන්ජ් එකේ තියෙනවා නම් මෙයා වළංගු IP ලිපිනයක් කියලා. ඒ විදිහටම අපිට පුළුවන් මේ නම්බර් එක බයිනරි ෆෝමැට් එකෙන් ලියන්න. බයිනරි ෆෝමැට් එකෙන් ලියනකොට අපි දන්නවා එකක් බිට් 8 බැගින් නිරූපණය කරනවා. එහෙනම් අපි කියනවා බිට් 8 කොටස් 4ක් එකතු වෙලා මේක 32 බිට් ඇඩ්‍රස් එකක් කියලා. IPv4 හදන්න පුළුවන් IP ලිපින සංඛ්‍යාව අපි කියනවා 2/32ක්. මේක සාමාන්‍යයෙන් බිලියන 4.2ක ප්‍රමාණයක්. අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැම වෙලාවම ඔයාලගේ පරිගණකයට එහෙම නැත්නම් ජාලයට සම්බන්ධ කරලා තියෙන වෙන උපාංගයකට ජාලය තුරදී අඳුනා ගන්න IP ලිපිනයක් ඇතුළත් වෙනවා. අන්තර්ජාලය භාවිතා කරන පිරිස දිනින් දින ඉහළ යන හින්දා අනාගතයේදී දැනට අඳුනලා දීලා තියෙන IPv4 ප්‍රමිතිය අනුව නිකුත් කරලා තියෙන IP ලිපින ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේකට විසඳුමක් විදිහට තමයි IPv6 හඳුන්වා දෙන්නේ. IPv6 ලිපිනයක් බිටු 128කින් සමන්විත වෙනවා. බිටු 16 බැගින් වෙන වෙන කොටස් 8කින් තමයි මේක යුක්ත වෙන්නේ. කොටස් වෙන් කරන්න භාවිතා කරන්නේ කෝලෝන් එක. පරිගණක ජාලයන්හි භාවිතා කරන ලබන IP ඇඩ්‍රස් පන්ති කිහිපයකට බෙදා වෙන් කරලා තියෙනවා. මෙහෙම වෙන් කරලා තියෙන ජාත්‍යන්තර සම්මුතියකට අනුව. මේ වෙන් කිරීමට අනුව ප්‍රධාන ජාල පන්ති 5ක් පවතිනවා. ක්ලාස් A, B, C, D සහ E ලෙස. හොඳයි, අපි IP ඇඩ්‍රස් ක්ලාස් සම්බන්ධව කතා කරනවා. අපි දන්නවා IP ඇඩ්‍රස් ක්ලාසස් 5ක් තියෙනවා. ක්ලාස් A, ක්ලාස් B, ක්ලාස් C, ක්ලාස් D සහ ක්ලාස් E විදිහට. මේකෙන් භාවිතා කරන්නේ ක්ලාස් A, B, C විතරයි. ක්ලාස් D and E අපි භාවිතා කරන්නේ නැහැ. එහෙනම් අපි බලමු කොහොමද
අපි IP ඇඩ්‍රස් එක ක්ලාස් එකක් හඳුනගන්නේ කියලා. ඒ කියන්නේ අපි කොහොමද IP ඇඩ්‍රස් එකක් දැක්කම මෙයා මොන ක්ලාස් එකකටද අයිති වෙන්නේ? ක්ලාස් A IP ඇඩ්‍රස් එකක් නම් මොන රේන්ජ් එකේද තියෙන්නේ? ක්ලාස් B IP ඇඩ්‍රස් එකක් නම් මොන රේන්ජ් එකේ? ක්ලාස් C එකක් නම් මොන රේන්ජ් එකේද? එහෙනම් අපි දන්නවා IP ඇඩ්‍රස් එකක් ගත්තාම අපිට ලියන්න පුළුවන් IP ඇඩ්‍රස් එකක් කොටස් 4කින්. මෙහෙම ලියනවාට තමයි අපි කියන්නේ dotted decimal notation එක කියලා. එතකොට මෙහෙම ලිව්වහම අපේ IP ඇඩ්‍රස් එක කොටසකට කියනවා ඔක්ටට් එකක් කියලා. එතකොට අපි IP ඇඩ්‍රස් එකේ පළවෙනි ඔක්ටට් එක බලනවා. එහෙනම් මෙන්න පළවෙනි ඔක්ටට් එක සලකලා බලලා තමයි අපි IP ඇඩ්‍රස් එක ක්ලාස් එක හඳුනගන්නේ. එහෙනම් අපි කියනවා IP ඇඩ්‍රස් එකේ පළවෙනි කොටස අනුව තමයි අපි තීරණය කරන්නේ එයා මොන IP ඇඩ්‍රස් ක්ලාස් එකකටද අයිති වෙන්නේ කියලා. එහෙනම් අපි බලන්නේ පළවෙනි කොටස. එහෙම නැත්නම් අපි කියනවා first octet එක. එහෙනම් class A IP ඇඩ්‍රස් එකක් නම් class A IP ඇඩ්‍රස් එකක් නම් පළවෙනි octet එක තියෙන්නේ 126ක් කියන range එකේ. class A IP ඇඩ්‍රස් එකක් නම් අපි කියනවා පළවෙනි octet එක පළවෙනි කොටස. එහෙමත් නැත්නම් අපි කියනවා 126ක් කියන range එකේ තමයි තියෙන්නේ. මේ විදිහටම අපිට class B IP ඇඩ්‍රස් එකක් බලන්න පුළුවන්. class B එකක් නම් අපි කියනවා පළවෙනි ඔක්ටට් එක 128යි 191ක් කියන පරතරයේ පවතිනවා. එහෙනම් අපිට 128 ගන්නත් පුළුවන් 191 ගන්නත් පුළුවන්. ඒ වගේම අපිට 128ත් 191ත් අතර පරතරයේ තියෙන ඕනම සංඛ්‍යාවක් class B IP ඇඩ්‍රස් එක පළවෙනි ඔක්ටට් එකට තියෙන්න පුළුවන්. class C එකක් නම් අපි කියනවා පළවෙනි ඔක්ටට් එක 192ත් 223ක් අතර පරතරයේ තියෙනවා කියලා. ඒ විදිහටම අපිට class C සහ class D කතා කරන්නත් පුළුවන්. class C එක නම් මෙන්න මේ පරතරයේ අපි කියන class D නම් මෙන්න මේ පරතරයේ පවතිනවා කියලා. එහෙනම් අපි බලමු IP ඇඩ්‍රස් එකක් දැක්කහම මෙයාව කොහොමද අපි අඳුනගන්නේ කියලා. මොන class එකේද කියලා අඳුරගන්නේ කියලා. ඒ වගේම අපි කතා කරමු එක class එකට අදාළව උදාහරණයක් බැගින්. හොඳයි class A IP ඇඩ්‍රස් එකක් නම් අපි දන්නවා එයා පටන් ගන්න එකකින්. එහෙනම් එතනින් එහාට තියෙන කොටස් තුනට අපිට 0.255 අතර පරාසයේ තියෙන ඕනම සංඛ්‍යාවක් ලියන්න පුළුවන්. එහෙනම් එකත් 126ත් අතර 126ට පස්සෙත් අපිට කොටස් තුනට ඕනම සංඛ්‍යාවක් ලියන්න පුළුවන් 0.255ත් අතර. එතකොට අපි උදාහරණයක් බලමු. එහෙනම් class A IP වලට උදාහරණයක් ලියද හැකි අපිට 10යි 100යි 12යි 1. මෙන්න මේ වගේ IP ඇඩ්‍රස් එකක් දැක්කම අපිට කියත හැකි නම් මෙයාගේ පළවෙනි කොටස first octet එක 126ත් අතර පවතින අගයක්. එහෙනම් මෙයා අපි කියන class A IP ඇඩ්‍රස් එකක් කියලා. ඒ වගේම class B IP ඇඩ්‍රස් එකක් නම් අපිට පේනවා අපි පටන් ගන්න 128න්. එහෙනම් 128ත් අපි කියන 191ත් අතර ওই පරතරයේ ඕනම සංඛ්‍යාවක් පළවෙනි ඔක්ටට් එකට තියෙනවා නම් අපි කියනවා එයා class B IP ඇඩ්‍රස් එකක් කියලා. එතකොට එහෙනම් අපිට උදාහරණයක් ලියන්න පුළුවන් 130න් පටන් ගන්න එක. එතකොට 130න් පටන් අරන් එතනින් එහාට තියෙන IP ඇඩ්‍රස් එකේ ඉතුරු කොටස් වල සංඛ්‍යා ඕනම අගයක් ගන්න පුළුවන්. එහෙනම් class C IP ඇඩ්‍රස් එකක් නම් අපි දන්නවා එයා තියෙන්නේ 192කින් පටන් ගන්නවා. ඒ වගේම 223 දක්වා තියෙන ඕනම IP ඇඩ්‍රස් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක 223ත් අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් අපි උදාහරණයක් ගත්තොත් මේකට අපිට ලියන්න පුළුවන් මෙන්න මේ වගේ IP ඇඩ්‍රස් එකක් 192කින් පටන් ගන්න IP ඇඩ්‍රස් එකක්. එතකොට 192කින් පටන් ගන්න IP ඇඩ්‍රස් එකකුත් අපි කියන class C IP ඇඩ්‍රස් එකකට තමයි අයත් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි class A, class B, class C IP ඇඩ්‍රස් range අඳුනගන්න. මේ විදිහට අපිට පුළුවන් class වල IP ඇඩ්‍රස් range අපි දැන් කතා කරන්න හදන්නේ උපජාල ආවරණ අංකය එහෙම නැත්නම් සබ්නෙට් මාස්ක් කියන සම්බන්ධය. එතකොට අපි සබ්නෙට් මාස්ක් එක පාවිච්චි කරන්න ඕනේ ඉන්නේ අපි දන්නවා IP ඇඩ්‍රස් එකක් කොටස් දෙකකින් සමන්විත වෙනවා. එතකොට IP ඇඩ්‍රස් එකක් හැදිලා තියෙන්නේ කොටස් දෙකක් එකතු වෙලා. අපි කියනවා පළවෙනි කොටස network කොටස එහෙම නැත්නම් network portion එක, දෙවෙනි එක අපි කියන host portion එක කියලා. network portion එක අපි අඳුනනවා ජාල අංකය එහෙම නැත්නම් ජාල කොටස. host එක අපි කියනවා සංග්‍රාහක අංකය කියලා.
එතකොට IP ඇඩ්‍රස් එකක් ගත්තාම නෙට්වර්ක් පෝෂන් එක සහ හොස්ට් පෝෂන් එක අපිට වැදගත් වෙනවා උපජාල ආවරණ අංකයක් භාවිතා කරලා අපි සබ්නෙට් කරනකොට. එතකොට උපජාල ආවරණ අංකයෙන් තමයි අපි IP ඇඩ්‍රස් එකේ නෙට් හා හොස්ට් කොටස් හඳුනගන්නේ. එහෙනම් මේක පාවිච්චි කරලා තමයි අපි උපජාල කරණය සිද්ධ කරන්නේ. එතකොට අපි දන්නවා සබ්නෙට් මාස්ක් එකක් ගත්තාම සබ්නෙට් මාස්ක් එකේ අපි නෙට්වර්ක් කොටස හැමතිස්සෙම රීප්‍රසන්ට් කරන්නේ එක භාවිතා කරලා. නෙට්වර්ක් කොටස අපි රීප්‍රසන්ට් කරන්නේ එක භාවිතා කරලා. ඒ විදිහටම අපිට පුළුවන් සංග්‍රාහක කොටස භාවිතා කරන්න බිංදුව. එහෙනම් අපි හොස්ට් රීප්‍රසන්ට් කරන්නේ බිංදුවෙන්. එතකොට IP ඇඩ්‍රස් එකක් ගත්තාම මේ IP ඇඩ්‍රස් එකේ අපිට නෙට්වර්ක් කොටස සහ හොස්ට් කොටස වෙන් කරන්න පුළුවන්. එතකොට පළවෙනි අංකය නැත්නම් පළවෙනි ඔක්ටට් එක අපි කියන නෙට්වර්ක් කොටස, ඉතිරි කොටස් තුනම හොස්ට් කොටස. එහෙම නැත්නම් අපි කියන පළවෙනි අංක 2 නෙට්වර්ක්, ඊළඟ අංක 2 හොස්ට්. එහෙම නැත්නම් පළවෙනි තුනම නෙට්වර්ක්, අන්තිම එක හොස්ට්. මෙන්න මේ විදිහට අපිට IP ඇඩ්‍රස් එක කොටස් වලට කඩලා වලින් කරගන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕන IP ඇඩ්‍රස් එකක් ලියනකොට අපි එක බිංදුව කවලමට ලියන්නේ නැහැ. අපි කියන හැම වෙලෙම වම් අත පැත්තෙන් ලියන්නේ නෙට්වර්ක් බිට්. ඒ කියන්නේ එකේ ඉලක්කම් ඔක්කොම එක පැත්තක තමයි තියෙන්න ඕනේ. ඒ විදිහටම බිංදුව ඉලක්කම් ඔක්කොම ටික අපි දකුණු පැත්තෙන් ලියන්නේ. එහෙනම් ඒ ටික වෙනම තව පැත්තකින් තියෙන්න ඕනේ. එතකොට අපිට මේ දෙක කවලමට ලියන්න බෑ. එතකොට මෙන්න මේ වගේ අපිට එකේ බිට් 8යි ඉතුරු බිට් 24ම බිංදුවේ බිට්. මෙන්න මේ විදිහට අපිට සබ්නෙට් මාස්ක් එකකට උදාහරණයක් පෙන්වන්න පුළුවන්. එතකොට එන හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි කිසිම වෙලාවක එක සහ බිංදුව කවලමේ තියෙන්න බෑ. අපිට මෙන්න මේ විදිහට සබ්නෙට් මාස්ක් එකක් ලියන්න බෑ. එතකොට අපි බලමු එකේ ක්ලාස් එකට අදාළව මෙයාලගේ සබ්නෙට් මාස්ක් එක පවතින්නේ කොහොමද කියලා. අපි කියන ක්ලාස් IP ඇඩ්‍රස් එක ගන්න. ක්ලාස් A IP ඇඩ්‍රස් එකක්. එහෙනම් ක්ලාස් A IP ඇඩ්‍රස් එකක් අපි කියනවා හැදිලා තියෙන්නේ එක නෙට්වර්ක් කොටසක් සහ හොස්ට් කොටස් 3ක් එකතු වෙලා. එහෙනම් 255යි බිංදුවයි බිංදුවයි බිංදුව. එහෙනම් අපි දන්නවා 255 කියන්නේ අපි මේක බයිනරි ලියනවා නම් එකේ බිට් 8ක්. එහෙනම් එකේ බිට් 8ක්. මෙන්න මේ එකේ බිට් 8 තමයි අපි කියන්නේ නෙට්වර්ක් බිට් කියලා. අපිට මෙන්න මේ වගේ ක්ලාස් A IP ඇඩ්‍රස් එක සබ්නෙට් මාස්ක් එක අඳුනගන්න පුළුවන්. එහෙනම් ක්ලාස් A IP ඇඩ්‍රස් එක සබ්නෙට් මාස්ක් එක 255යි බිංදුවයි බිංදුවයි බිංදුව. එහෙනම් එක නෙට්වර්ක් කොටසක් සහ හොස්ට් කොටස් 3ක් එකතු වෙලා තමයි පළවෙනි ක්ලාස් එක ක්ලාස් A IP ඇඩ්‍රස් එකක් තියෙන්නේ. එහෙනම් නෙට්වර්ක් පෝෂන් එකයි හොස්ට් පෝෂන් 3යි. ක්ලාස් C IP ඇඩ්‍රස් එකක් නම් හොස්ට් පෝෂන් එකයි හොස්ට් 3යි. එහෙනම් අපිට උපචාල කරණයේදී වෙනස් කරන්න පුළුවන් හොස්ට් ඇඩ්‍රස් විතරයි. අපි හොඳට මතක තියාගන්න ඕනේ අපිට කොයිම වෙලාවක නෙට්වර්ක් ඇඩ්‍රස් වෙනස් කරන්න බෑ. එහෙනම් අපිට මෙතන තියෙන බිට් 24ක්. ඒතර මේ බිට් 24ම වෙනස් කර අපිට උපචාල නිර්මාණය කරන්න පුළුවන්. එනගේම ක්ලාස් B IP ඇඩ්‍රස් එකක් අපි කියනවා නිර්මාණය වෙලා තියෙන්නේ නෙට්වර්ක් කොටස් 2ක් සහ හොස්ට් කොටස් 2ක් එකතු වෙලා. එහෙනම් 255යි 255යි බිංදුවයි බිංදුවයි. එහෙනම් 255 කියන්නේ එකේ බිට් 8ක්. එහෙනම් පළවෙනි බිට් 8 එකේ ඉලක්කම්, දෙවෙනි බිට් 8 එකේ ඉලක්කම්, ඉතුරු බිට් 8 බැගින් තියෙන කොටස් දෙක බිංදුව ඉලක්කම් මේ. එහෙනම් ක්ලාස් B IP ඇඩ්‍රස් එකක් නම් අපිට කියන්න පුළුවන් නෙට්වර්ක් කොටස වෙන්නේ පළවෙනි ඔක්ටට් දෙක, ඉතුරු ඔක්ටට් දෙක අපි කියනවා
host කොටස වෙනවා කියලා. එහෙනම් class B IP address එකක් අපිට bit 16ක් තියෙනවා. මෙන්න මේ host bit 16 පාවිච්චි කරලා අපිට පුළුවන් උපචාලය නිර්මාණය කරන්න. ඒ වගේම class C IP address එකක් නම් class C IP address එක subnet mask එක නිර්මාණය වෙලා තියෙන්නේ network කොටස් 3ක් සහ එක host කොටසක් එකතු වෙලා. එහෙනම් අපි කියනවා 255යි 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 බිංදු. එහෙනම් එකේම තියෙන ඔක්ටට් 3ක් සහ බිංදුවේ එක කොටසක් බිංදුවේ බිට් 8ක් එකතු වෙලා තමයි class C subnet mask එකක් අපි ලියන්නේ. එතකොට එහෙනම් class C එකක් නම් අපිට වෙනස් කරන්න පුළුවන් bit 8යි. එහෙනම් class C IP address එක මෙන්න මේ bit 8 වෙනස් කරමින් අපිට එකිනෙකට වෙනස් ජාල නිර්මාණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ වගේ තමයි අපි class A එකක් නම් network කොටසයි host කොටස් 3යි ඒ network එක කොටසයි host කොටස් 3යි. එතකොට අපිට පුළුවන් මේ IP address එකේ bit අවසාන bit 24 වෙනස් කරමින් class හදන්න. class B එකක් නම් අපි කියන මේ host bit 16 වෙනස් කරමින් පුළුවන්. class C එකක් නම් මෙන්න මේ host bit 8 වෙනස් කරමින් අපිට උපජාල නිර්මාණය කරන්න පුළුවන්. මේ විදිහට තමයි අපි class A, class B, class C subnet mask අඳුන ගන්න. එතකොට මෙන්න මේ subnet mask සහ IP address class උපයෝගී කරගෙන අපි එක විදිහේ ගැටලු තියෙනවා විසඳන්න. අපේ ටියුටෝරියල් එකේ තියෙනවා මේවත් හා සම්බන්ධ ගැටලු රාශියක්. අපි සූදානම් මේ සියලුම ගැටලු ඔබත් සමග සාකච්ඡා කරන්න. හරි, අපි බලමු උදාහරණයක් විදිහට අපි IP address එකක් දැක්කහම මේ IP address එකේ host කොටස සහ network කොටස කොහොමද අඳුනගන්නේ කියලා. එතකොට මෙන්න මේ වගේ IP address එකක් බලන්න. එතකොට මෙයාගේ අපි බලන්න ඕනේ මුලින්ම මොකද්ද මෙයාගේ class එක මොකද්ද කියලා. එහෙනම් අපි බලනවා මෙයාගේ class එක අපිට දැක්කම පේනවා 192 කියන්නේ මෙයා class C IP address එකක්. එතකොට class C IP address යන අපි දන්නවා මෙයාගේ subnet mask එක 255යි 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 බිංදු. එහෙනම් class C IP address එකක් හදලා තියෙන network කොටස් 3ක් සහ එක host කොටසක් පාවිච්චි වෙලා. එහෙනම් මෙන්න මේ IP address එකේ ඔයාලට පේනවා පළවෙනි octet 3 තමයි network portion එක වෙන්නේ. ඉතුරු octet එක අපි කියනවා host portion එක කියලා. හරි, මෙන්න මේ විදිහට තමයි අපි IP address එකක් දැක්කහම එයාගේ class එකත් අඳුනගෙන එයාට අයිති උපචාර ආවරණය අඳුනගෙන එයාගේ network bit සහ host bit වෙන වෙනම පාවිච්චි කරන්න. හොඳයි, අපි කියනවා විශාල පරිගණක ජාලයක් කුඩා ජාලවලට වෙන් කරන එක තමයි උපජාලකරණය කියලා හඳුන්වන්නේ. එහෙනම් මෙන්න මේ වගේ විශාල පරිගණක ජාලයක් දැක්කම ඒ කියන්නේ පරිගණක රාශියක් එකතු කරලා හදලා තියෙන ජාලයක් අපිට පුළුවන් අවශ්‍යතාවයේ පරිදි කුඩා ජාලවලට වෙන් කරගන්න. අපිට අවශ්‍ය වෙන විදිහට අපි කුඩා ජාලවලට වෙන් කරලා හදාගන්න. මෙන්න මේ විදිහට විශාල ජාලයක් කුඩා ජාලවලට උපජාලවලට කඩලා වෙන් කරගන්න එකට තමයි අපි කියන්නේ සබ්නෙටින් එහෙම නැත්නම් උපජාලකරණය කියලා. එතකොට මෙන්න මේ උපජාලකරණයේදී ජාල අපි වෙන් කරාට පස්සේ මේ ජාල අතර දත්ත හොමාරු කරගන්න, පණිවිඩ හොමාරු කරගන්න බෑ. එතකොට එහෙනම් මේ පණිවිඩ හොමාරු කරගන්න අනිවාර්යයෙන්ම රවුටර් එකක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට එහෙනම් උපජාලකරණයේදී අපි සිද්ධ කරන්නේ ප්‍රධාන ජාලයක් අපිට අවශ්‍ය විදිහට කුඩා ජාලවලට උපජාලවලට කඩලා වෙන් කරන එක. අපි මෙන්න මේ වගේ උදාහරණයක් බලමු. ABC කියලා කම්පැනි එකක් තියෙනවා. මෙයාලගේ පරිගණක 150ක් තියෙනවා. මෙන්න මේ කම්පැනි එකට ඕනේ යාලගේ පරිගණක කොටස්
4කට ජාල කරන්න. කියන්නේ උපජාල 4ක් නිර්මාණය කරන්න. එතකොට මෙහෙම නිර්මාණය කරන්න මේ ජාල අතර ගැටි හුමාරු කරගන්න අවශ්‍යතාවයක් නැති හින්දා අපි වෙන වෙනම ජාල කරගන්න. එතකොට එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට යාළ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට යාළ ඉල්ලන විදිහට මේ පරිගණක ටික ජාලකරණයට ලක් කරලා දෙන්න. එතකොට සේවක පරිපාලන අංශයට, ගිණුම් අංශයට මේවා අපි දාන කම්පැනිවල දාන එක අංශ තියෙනවා. එතකොට මෙයාලට ඕන විදිහට පුළුවන් පරිගණක යාළ කියන ප්‍රමාණයෙන් දාලා පරිගණක ජාලකරණය කරලා දෙන්න. එතකොට මෙන්න ජාලකරණය කරද්දී මේ එක එක ජාලයට අපි උපජාල අංකයක් නැත්නම් ජාල අංකයක් භාවිතා කරනවා. ඒ වගේම මෙන්න මේක ඇතුළේ තියෙන පරිගණක වලට අපි මේ විදිහටම මොකද්ද IP addresses දෙන්න ඕන. සංග්‍රාහක අංක ලබා දෙන්න ඕන. ඒතර මෙන්න මෙහෙම තමයි අපි පොදු ජාලයක්, විශාල ජාලයක් උපජාල වලට කඩලා වෙන් කරගන්න. අවශ්‍යතාවය පරිදි අපිට පුළුවන් පරිගණක කඩලා වෙන් කරන්න. එතකොට මේකට පාවිච්චි කරන්න අපි සබ්නෙට් මාස්ක් එක අපිට අවශ්‍ය වෙනවා. සබ්නෙට් මාස්ක් එකේ වගේම IP address එක වෙනවා. IP address එකයි සබ්නෙට් මාස්ක් එකයි භාවිතා කරන තමයි අපි උපජාලකරණය සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මෙහෙම උපජාල කරාම අපිට කාර්යක්ෂමව ජාලය තුළ ක්‍රියාකාරීත්වය පවත්වා ගන්නට හැකියාව ලැබෙනවා. මෙන්න මේ ජාල අතර ගැටුම් මාරු කරන අපි රවුටර් එක පාවිච්චි කරනවා. මේ හා සම්බන්ධ ගැටලු රාශියක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. අපි ඉදිරියේදී මේ සියලුම ගැටලු ඔබත් සමග සාකච්ඡා කරන්න සූදානම්ව ඉන්නවා. පුළුල් ජාලයක් ලෙස හඳුනාගත හැකි අන්තර්ජාලය තුළදී පරිගණකණනිතාව හඳුනා ගැනීමට භාවිතා කරන IP ලිපිනයන් පොදු IP ලිපිනයන් විදිහට හඳුන්වනවා. ඒ වගේම ස්ථානීය ප්‍රදේශ ජාලවලට සම්බන්ධ කර තියෙන IP ලිපින ප්‍රයිවට් IP ලිපින ලෙස හැඳින්වනවා. මෙන්න මේ පරාසයෙන් තමයි ප්‍රයිවට් IP ලිපින අපිට භාවිතා කරන්න පුළුවන්. IP addresses සම්බන්ධ කරන වීඩියෝ සීරීස් එකේ පළවෙනි කොටස මෙතන ඉවරයි. ඊළඟ පාඩම